හැම දිනකටම තෙරුවන් සරණයි. අද අපි කතා කරන්න යන්නේ අංගුත්තර නිකායේ අටක නිපාතේ එන හත්තිගාමක උග්ග සූත්‍රය. මේ සූත්‍රය ගැන කියන්න පෙර ආතුව මේ පොත බලාගෙන මේ සූත්‍රය කියන එකේ වැදගත්කම් කීපයක් තියෙනවා. එකක් තමයි ඕනෑම කෙනෙකුට පාලි දන්නේ නැති කෙනෙකුට වුණත් මේ සූත්‍රයේ එන හැම වචනයකටම අපි මෙතෙන්දී තේරුම් කියනවා. අතේ තියෙන ෆෝන් එකෙන් ඕනනම් ඩික්ෂනරියක් පාලි ඉංග්‍රීසි ඩික්ෂනරියක් දාගෙන තිබුණොත් ඒ අපි කියන වචන පිළිබඳව පරීක්ෂා කරලා ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන්. පාලි මෙලෝදයක් දන්නේ නැති කෙනෙකුට වුණත් මේ සූත්‍ර ගණනාවක් මෙහෙම කියන එක අහගෙන හිටියමත් පාලි භාෂාව ඉබේ හුරු වෙන ගතියක් තියෙනවා. මෙලෝදයක් තේරෙන්නේ නැති කෙනෙකුට උනත් ওই සූත්‍ර ගණනාවක් අහගෙන ඉන්නකොට මේ පාලි කියාගෙන යනකොට පාලි ඉබේ හුරු වීමක් වෙනවා. ඒ එකම මේ පොතේ අනිත් පැත්තේ තියෙන සිංහල තේරුම. ඒ සිංහල තේරුමේ තියෙන හැම වචනයක්ම නිවැරදිමයි කියලා කියන්න අමාරු තැන් තියෙනවා. මහා ප්‍රඥයෝ මේවා ලියලා තියෙන්නේ. ඒ වුණාට යම් යම් අඩුපාඩු නැත්තේම නෑ කියලා පේනවා. එකක් තමයි ප්‍රකටව පේන එකක් තමයි මේ පොතේ බුදුහාරු පුණ්‍ය කියන තැනට සිංහල බලන අයටයි මම කියන්නේ. පොතේ පුණ්‍ය කියලා තියෙන තැනට මේ සිංහල පැත්තේ තේරුමේ තියෙන කුසල කියලා. පොතේ කුසල කියන තැනට සිංහල පොතේ තියෙන සිංහල පැත්තේ තියෙනවා පුණ්‍ය කියලා. ඒ නිසා ඒක එච්චර ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හේතුව මොකද පුණ්‍ය කියන එකට පුණ්‍ය කියන තේරුම දා ගන්න පුළුවන් නේ ඕන කෙනෙකුට. කුසල කියලා තියෙන තැනට කුසල කියන වචනේ යොදා ගන්න පුළුවන් නේ. ඒ වගේ ලොකු බරපතල ගැටලු නෙවෙයි. ඔන්න ඔය වගේ සුළු සුළු යම් යම් වෙනස්කම් තියෙන තැන් තියෙනවා. සමහර අර්ථ දීපුවයි තියෙනවා එකඟ වෙන්න බැරි වෙන තැන්. ඉතින් ඒවත් ඕන කෙනෙකුට පරීක්ෂා කරලා තව කෙනෙකුට පරීක්ෂා කරලා බලන්න පුළුවන් අටගත ආශ්‍රයෙන් ඊළඟට ටීකා ඕ ආශ්‍රයෙන් තවදුරටත් විග්‍රහ කරලා බලන්න පුළුවන්. ඒ එකම තමන්ට මේ විවිධාකාර කෝෂ ග්‍රන්ථ වලින් ඒ කියන්නේ ඔය කෝෂ ග්‍රන්ථය කියලා කියන්නේ ඩික්ෂනරි වලට මේ එතකොට ඒම පාවිච්චියට අරගෙන තව තවත් වැඩිපුරත් විස්තර හොයා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉංග්‍රීසි දන්න අයට තියෙනවා මේ PTS එකෙන් ගහපු ඩික්ෂනරියක් තියෙනවා. ඒකේ හොඳට විස්තර කරපු තැන් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ පොතේ මේ හැම වාක්‍යයක් ගානෙම අපි මෙතන විස්තර කරනවා. ඕනම කෙනෙකුට ඒ විස්තර විවරණ වැඩිදුරටත් පරීක්ෂා කරලා බැලීමේ හැකියාව තියෙනවා. මෙහෙම සූත්‍රයක් මෙහෙම කියනකොට මේ හැම පාඩයක් පිළිබඳව විස්තරත් එක්ක කියනකොට බලා ගැනීමේ පහසුකම් තියෙනවා. අපි සූත්‍රේ පටන් ගමු. තව එකක් තියෙනවා මේ හත්තිගාමක උග්ග සූත්‍ර කියලා මේ අපි මේ සූත්‍රයට කියන්නේ. හත්තිගාමක කියලා කියන්නේ අපි නිකන් සිංහලෙන් කිව්වොත් ඇත්ගමුව එහෙම නැත්නම් ඇතාගම ඔය වගේ නමක් කියන්න පුළුවන්. උග්ග කියලා කියන්නේ සිටුවරයෙක්. ඒ සිටුවරයාට දේශනා කරපු සූත්‍රයක්. සූත්‍රේ පටන් ගමු අපි. ඒකං සමයං භගවා වජ්ජිසෝ විහෙරති හත්තිගාමේ. එක් සමයක එක කාලයක භාග්‍යවතුන් වහන්සේ වාසය කරනවා වැඩ වාසය කරනවා වජ්ජි රටේ. එතකොට වජ්ජි රටේ කියන එක බොහොම ප්‍රකට ඉන්දියාවේ බොහොම ප්‍රකට රටක් ඒක. ඒ කියන්නේ අපි දන්නවා ලිච්ඡවි කියලා කිව්වහම හැම කෙනෙක්ම වගේ දන්නවා. වජ්ජි කියන නමට වඩා ප්‍රසිද්ධ වචනේ ලිච්ඡවි. මේක ලිච්ඡවින්ගේ රට ගැනයි මේ කියන්නේ. ඒ ලිච්ඡවි රටේ වජ්ජි රටේ කොහෙද භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියේ? හත්තිගාමේ. ඔව් ඔන්න ඇතාගම කියන ගමේ. එහෙම නැත්නම් ඇත්ගමුව කියලා අපි කියමු සිංහලෙන්. අන්නේ ගමේ උන්වහන්සේ වැඩ වාසය කළා. తත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි. අන්නේ ඇතාගමේදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් නැමතුවා. භදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සස. ඔව් භාග්‍යවතුන් වහන්සේ කියලා උත්තර දුන්නා. එතන හිටියේ භික්ෂුන් වහන්සේලා.
භගවා ඒතදවච. බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම දේශනා කරනවා. අට්ඨහි භික්ඛවේ අච්චරියෙහි අභූතේහි ධම්මේහි සමන්නාගතං උග්ගං ගහපතින් හත්තිගාමකං ධාරේතාති. ඔව්. ඔය ඇත්තෝ මතක තියාගන්න, ඔය ඇත්තෝ හිතේ දරා ගන්න මේ ගමේ ඉන්නවා උග්ග කියලා සිටුවරයෙක්. ඒ සිටුවරයා අద్භූත ආශ්චර්යමත් ගුණ ධර්මයන් 8කින් සම්පූර්ණ වෙච්ච පුජ්‍යලයෙක්. විශේෂ ලක්ෂණ 8ක් එයාගේ තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ වර්ණනාත්මකව කියනවා මේ සිටුතුමා ගැන. ඒක දරා ගන්න කියනවා එයා මේ ගමේ ඉන්න කෙනෙක් කියලා. ඉදමෝච භගවා ඉදං වත්වා සුගතෝ උත්ථායාසනා විහාරම් පාවිසි. ඕ දැන් මේ කතාව කියලා ඔයගොල්ලෝ මතක තියාගන්න මේ ගමේ ඉන්නවා මෙහෙම සිටුවරයෙක්, විශේෂ අద్භූත ආශ්චර්යමත් කාරණා 8ක් දරාගෙන ඉන්න සිටුවරයෙක් මේ ගමේ ඉන්න බව ඔයගොල්ලෝ මතක තියාගන්න කියලා බුදුහාමුදුරුවෝ ආසනෙන් නැගිටලා උට්ටායාසන පක්කාමි විහාරම් විහාරයට වැඩිය උන්වහන්සේ. ඔච්චරයි කිව්වේ. අතකෝ අඤ්ඤතරෝ බික්ඛෝ පුබ්බන්හ සමයා නිවාසෙත්වා පත්ත චීවරං මාදාය යේන උග්ගස්ස ගහපතිනෝ හත්තිගාමකස්ස නිවේසනං තේනුපසංඛමි. ඔව්. ඊළඟට බුදුහාමුදුරුවෝ වැඩියට පස්සේ මේ දැන් මෙතන බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරපු ප්‍රකාශය සිද්ධ කරන අවස්ථාවේ වටේට හිටියන හාමුදුරුවෝ ගොඩක්. ඔය හිටිය හාමුදුරුවෝ අතර එක්කෙනෙක් අර බුදුහාමුදුරුවෝ විස්තර කරපු මේ සිටුතුමා ඉන්න ගෙදර හොයාගෙන ගියා. උදේ පින්නපාතයට යන්න ගමන් මේ සිටුතුමා හොයාගෙන ගියා. ඒක ඔළුවේ තියාගත්තා. මෙයාගේ විශේෂ ආශ්චර්ය අద్භූත ගුණ ලක්ෂණ තියෙන 8ක් මං ගිහිල්ලා හොයන්න ඕන එතුමාට ඇත්තටම එතුමා ළඟ ඒ ගුණ තියෙනවද කියලා. බුදුහාමුදුරුවෝ එච්චරයි නේ කිව්වේ. ඒ නිසා මං හොයන්න ඕන මේක ඇත්තටම තියෙනවද කියලා. පින්නපාත යන ගමන් සිටුතුමාගේ ගෙදරට ඒ හාමුදුරුවෝ වැඩියා. මොනවද ඒ ගුණ කියලා? ගුණ කියලා දැනගන්න. ඔව්. උපසංඛමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදී. එතෙන්ට ගිහිල්ලා ආසනය පනවල දුන්නා සිටුතුමා. ඒ ආසනේ වාඩි වුණා මේ හාමුදුරුවෝ. අතකෝ උග්ගෝ ගහපති හත්තිගාමකෝ යේන සෝ බික්ඛෝ තේනුපසංඛමි. ඊළඟට සිටුතුමා මේ හාමුදුරුවෝ ඉන්න තැනට එළඹුණා. උපසංඛමිත්වා තං බික්ඛුං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී. ඔව්. ඇවිල්ලා මේ හාමුදුරුවන්ට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. ඒකමන්තං නිසින්නම් කෝ උග්ගං ගහපතින් හත්තිගාමකං සෝ බික්ඛු ඒතදවච. මෙන්න මේ හාමුදුරුවෝ සිටුතුමා අමතල මෙන්න මෙහෙම කියනවා. මොකද කියන්නේ බලමු. අට්ඨහි කෝ ත්වං ගහපති අච්චරියෙහි අභූතේහි ධම්මේහි සමන්නාගතෝ භගවතා ව්‍යාකතෝ. භාග්‍යවතුන් වහන්සේ කිව්වා ඔබතුමා ළඟ ආශ්චර්ය අద్භූත වූ ගුණධර්ම 8ක් තියෙනවා කියලා. කතමේතේ ගහපති අට්ඨ අච්චරිය අභූතා ධම්මා යේහි ත්වං සමන්නාගතෝ භගවතා ව්‍යාකතෝති. භාග්‍යවතුන් වහන්සේ ඔබතුමා ළඟ තියෙනවා කියපු ඒ ගුණ 8 දැනගන්න යාවේ. උන්වහන්සේ ගුණ 8 තියෙනවා කියලා නැගිටලා ගියා. මොකුත් විස්තර දැනගන්න බැරුණා මොනවද ඒ ගුණ කියලා දැනගන්න බැරුණා. ඉතින් මම කල්පනා කරා ඔබතුමා හම්බෙන්න ඇවිල්ලාම මේක දැනගන්න ඕනේ කියලා. ඒ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ඔබතුමා ළඟ තියෙන ආශ්චර්ය අద్භූත ගුණ 8 මොකද්ද සිටුතුමනි කියලා අහනවා. නකෝ අහං භන්තේ ජානාමි කතමේහි පහං හේ අච්චරයහි අභූතේහි ධම්මේහි සමන්නාගතෝ භගවතා ව්‍යාකතෝ. අනේ හාමුදුරුවනේ භාග්‍යවතුන් වහන්සේ මා ළඟ තියෙනවයි කියපු ඔය විශේෂ ආශ්චර්ය අద్භූත ගුණ 8 මොනවද කියන්න නම් මම දන්නේ නැහැ. අපිච භන්තේ එහෙම වුණත් හාමුදුරුවනේ යේ මේ අට්ඨ අච්චරය අභූතා ධම්මා සංවිජ්ජන්ති. හැබැයි මගේ ළඟත් තියෙනවා විශේෂ අద్භූත ආශ්චර්ය ගුණ 8ක් මගේ ළඟ තියෙනවා. හැබැයි මම දන්නේ නැහැ බුදුහාරෝ කිව්වේ ඒවද කියන්නේ මම දන්නේ නැහැ. මගේ ළඟ තියෙන ගුණ මම දන්නවා. තේසුනාහි සාදුකං මනසිකරෝ. ඔබ වහන්සේ මගේ ළඟ තියෙන මේ ගුණ ටික අහන්නකෝ. අහලා හොඳට මතක තියාගන්නකෝ. එතකොට පුළුවන් නේ බුදුහාරෝ ළඟට ගිහලා අහන්න ඒ කියපු ගුණමද මේවා කියලා. අහන්න පුළුවන්. මනසිකරෝහි භාසිසාමි. ආන්න හොඳට හිතේ තියාගන්න කියලා. මනසිකරෝහි කියන්නේ හොඳට හිතේ තියාගන්න. මං කියලා දෙන්නම් කියනවා. භාසිස්සාමි කියන්නේ මං කියලා දෙන්නම්. ඒවං ගහපතිති සෝ බික්ඛු උග්ගස්ස ගහපතිනෝ හත්තිගාමකස්ස පච්චස්සෝසි. ඔව් උත්තර දුන්න හොඳයි. හොඳයි මං අහගෙන ඉන්නේ කියලා. උග්ගෝ ගහපතේ හත්තිගාමකෝ ඒතදවච.
අත්ගමුව හිටපු මේ උග සිටුතුමා මෙන්න මෙහෙම උත්තර දෙනවා. එක. මෙන්න මේ පළවෙනි කාරණේනේ. හරි. යදහං භන්තේ යදාහං වෙන්නේ නැති. යදාහං භන්තේ නාගවනේ පරිචාරෙන්තෝ ඔව්. භගවන්තං පඨමන්දුරතෝව අද්දසං. ඔන්න කියනවා මම එක දවසක්ද නා උයනේ ගියා විනෝදේ චාරිකාවකට. ඒ කියන්නේ මේ සිටුවරුවේ කියලා කියන්නේ මහා සල්ලිකාර මිනිස්සු. ඒගොල්ලන්ට තියෙන වස්තුව කොච්චරද කියලා දන්නේ නැති තරම් අති විශාල ධන සම්පත් තියෙන කුඹුරු ඉඩකඩම් ඒ වගේම වතු පිටි දීපල ව්‍යාපාරික ස්ථාන බොහෝ තියෙන අය. ඒගොල්ලෝ සාමාන්‍ය විනෝදයට කෑම බීම අරගෙන ඔය අද අපේ මිනිස්සු සල්ලිකාර මිනිස්සු හැම මේ පාක් යනවයි කියලා යන්නේ. පාක් එකට ගිහිල්ලා ඔය කලාලයක් එලාගෙන එතන කෑම බීම තියාගෙන මේ වාඩි වෙලා බොහොම විවේකීව කට්ටියත් එක්ක කතා කර කර කමින් බොමින් ඔහම ඉන්නේ. ඔය වැඩේමයි ඔය කරලා තියෙන්නේ. ඔය නාවිනය කියලා කියන්නේ නාගස් වලින් පිරිච්ච උයනක් වෙන්න ඕනේ. එතකොට ඔය උයනේ මෙයා විනෝදෙන් සැරිසරමින් හිටියා. ඉන්දෙද්දී එයා දැක්කලු භාග්‍යවතුන් වහන්සේ ඈත තියා දැක්ක මේ පළවෙනි දැකීම. බුදුහාමුදුරු අඳුරනව නෙමෙයි මේ. පළවෙනි වතාවට මේ ඈත තියා දකින්න. දැක්කා කියලා කියනවා. පඨමන්දුරතව අද්දසං. ආන්න පටමන් ඔය කියන්නේ පළමුවෙනි වතාවට ඈත තියා දැක්කා. සහ දස්සනේ නේව මේ භන්තේ භගවතෝ චිත්තම් පසීදී. බුදුහාමුදුරන්ගේ මේ දර්ශනය දකින්නවත් එක්කම ළඟදී නෙමෙයි මේ ඈතදී දකින්නේ. දකින්නවත් එක්කම මෙයාගේ සිතේ පැහැදීම ඉතිරිලා පැතිරිලා ගියා. මේ යාම කියනවා. දැක්ක පමණින් හිතේ ප්‍රීතිය හටගත්තා. සුරා මදෝච පහයි. ඔන්න තව හොඳ කතාවක් කියනවා. මගේ වෙරි හිඳුන හාමුදුරනේ මේ හාමුදුරුවොත් එක්ක කියන සිටුතුමා බුදුහාමුදුරුවෝ දැක්කා විතරයි මගේ වෙරි හිඳුනා. ඒකෙන් තේරුණා මිනිහා කොහොමද හිටියේ කියලා. සිටුතුමා ඉඳලා තියෙන හොඳට බීලා. ඔය පාක්වල ගිහිල්ලා විනෝද වෙන්න යන මිනිස්සුගේ එක අංගයක් ඒක නේ. එදයි අදයි කියලා වෙනසක් වෙලා තියෙනවද? නෑ. අදත් එකයි එදත් එකයි. මිනිස්සුන්ට කොහේ හරි ඔය පෙන්වන්න බෑනේ. ඔය ජලාශයක්, එතකොට කොහේ හරි කන්දක්, පර්වතයක්, දොළපාරක්, ඇලක්, වැවක්, මේ ගලා හැලෙන දිය ඇල්ලක් පෙන්වන්න බෑ. එතෙන්ටම යනවා මේ බොන්න කියලා. මේලා බෝතල්ලු බීම ගහලා පොඩි කරලා එතන තව කාටවත් කීතු වෙන බැරි මට්ටමකට පත් කරලා එනවා. ඔය අද තේ. අද මිනිස්සුන්ට වඩා මේ මිනිස්සු හොඳයි. නේ. එතකොට ඒ සිටුතුමා මේ උයනේ නා උයනේ සැරිසරමින් ඉඳලා තියෙන විවේකීව සතුටින් ඇවිද සක්මන් කරමින් ඉඳලා තියෙන හොඳටම බීලා බුදුහාමුදුරුවෝ දැක්ක විතරයි හාමුදුරනේ මගේ වෙරි හිඳුනා කියලා කියනවා. අයංකෝ මේ භන්තේ පත්තමෝ අච්චරයෝ අභූතෝ ධම්මෝ සංයුජ්ජති. මේ ඉස්සරහින් හාමුදුරුවන්ට කියනවා මෙන්න මේක තමයි හාමුදුරනේ මගේ මා කරේ තියෙන පළවෙනිම ආශ්චර්යමත් අద్භූත වූ ධර්මය මෙන්න මේකයි කියලා කියනවා. ඒකත් අద్භූත දෙයක් තමයි. ඈත තියා පළවෙනි ජීවිතේ පළවෙනි වතාවට බුදුහාමුදුරුවෝ දකින්නේ ඒකත් ළඟදී නෙවෙයි ඈත ඉඳද්දි දකින්නේ. දකින්නකොට ශ්‍රද්ධාවෙන් පිරී ඉතිරිලා ගියා. මත් වෙලා හිටියේ මිනිහා මත කොහේ ගියාද කියලා නැති වුණා. මේ ඇති වෙච්ච ශ්‍රද්ධාවෙන් දැකීමෙන් පමණක්. ඊළඟට දෙක. සෝඛෝ අහං භන්තේ පසන්න චිත්තෝ භගවන්තං පෛරුපාසින්. අන්න ඊළඟට බුදුහාමුදුරුවෝ ළඟට ආවා. බුදුහාමුදුරුවන්ගේ ළඟට ගියා. මෙතන කියනවා මේ පෛරුපාසින් කියලා කියන්නේ ළඟට කිට්ටු වුණා, ලං වුණා. ළඟට ගිහිල්ලා ආශ්‍රය කිරීමට පෛරුපාසනා කියලා කියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා මේ සන්තෝෂයටපත් වුණා. තස්ස මේ භගවා ආනුපුබ්බිකතං කතේසි. එතෙන්දීම භාග්‍යවතුන් වහන්සේ මෙයාට ආනුපුබ්බී දේශනාව දේශනා කළා. ආනුපුබ්බී කතා කියලා දාන කතං සීල කතං කියලා ඔහොම විස්තරයක් තියෙනවා. ඔන්න ඔය දේශනාව වෙන්න ඕන මේ තුමාට කරන්න නැත්තේ. ඒකම. සේතීදං සේයතීදං මොනවද ආනුපුබ්බී කතා? දාන කතං සීල කතං. අපි දාන කතාව ඉඳලා යනවා. මුලින්ම කෙනෙකුට මේ ශාසනයට ඇතුල් වෙන්න එන කෙනෙකුට බුදුහාමුදුරුවෝ දේශනා කරන අනුපිළිවෙලක් තමයි ඔය ආනුපුබ්බී කතා කියලා කියන්නේ. අනුපිළිවෙල කතාව. ඉස්සෙල්ලම කියන්නේ දාන ගැන. මොකද දේශියෙන් මිනිහෙකුට
කරන්න පුළුවන් දේ තමයි සීලය නෙවෙයි දානය. දානයට පළවෙනි තැනක් තියෙනවා. නිසා ලේසියෙන් කෙනෙකුට පුළුවන්කම තියෙනවා තමන්ගේ ළඟ තියෙන යමක් තව කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාග කරන්න. මිනිස්සු ඒකට කැමතියි. කන බොන දේවල් වලත් අපේ රටේ විශේෂයෙන් අපේ රටේ මිනිස්සු කන දෙයක් හම්බුණත්, කෙහෙල් ගෙඩියක් හම්බුණත් මෙයාට හම්බුණ මෙයා අරයට භාගයක් දෙනවද නැද්ද? ඒවනේ හැටිනේ. මේගොල්ලන්ගේ හැටියේ. කැවුම් පෙත්තක් හම්බුනොත් එක්කෙනෙකුට දෙකට කල්ලා දෙන්න බෙදාගෙන කනවද නැද්ද? එහෙමනේ හැටිනේ. අපේ පන්සලට උනත් එහෙමනේ යමක් ලැබුණොත් කවුරුත් අත කාටත් බෙදා හදාගෙන එහෙම කන සිරිතක්. විශේෂයෙන් මේ අපේ රටවල් වල එහෙම තියෙන එකක් මේක. එහෙම බෙදා හදාගෙන කන එක. ඉතින් ඒවත් දානේ. එපමණක් නෙමෙයි යම් කිසි කෙනෙකුට මොනවා හරි කායික උදව්වක් කරන්න අපි හිතමු ඉතින් ගේක පොල් අතු බඳින වෙලාවක ගිහිල්ලා ඒකට උදව් කරනවා. එතකොට තාප්පයක් ඇලවෙච්ච වෙලාවට ඒකට ගිහිල්ලා මොනවා හරි Tamanට කරන්න පුළුවන් උදව්වක් එහෙම කරනවා. ඒක ඇතර වැඩක් යදලා තියෙන වෙලාවට ඒකට ගිහිල්ලා උදව් කරනවා. සල්ලි ගන්න නෙමෙයි. අන්න ඒව ශ්‍රමයනේ. එහෙනම් ශ්‍රමයක් දානයක් හැටියට යොදන්න පුළුවන්කම තියෙනවා. ශ්‍රම දානේ. ඔන්න ඔය පළවෙනියෙන්ම මේ කියන්නේ දාන කතා මෙතෙන්දී අදහස් කරන්නේ මොනවා හරි පරිත්‍යාගය කරන්න. පරිත්‍යාග කරනවයි කියන එක විස්තර වශයෙන් කියන්න ඕන එකක්. නමුත් මෙතෙන්දී සාමාන්‍යයෙන් අපි කතා කරාම ඇති දාන කතා කියලා කිව්වේ මෙන්න මේ දන් දීම පරිත්‍යාග කිරීම. ඊළඟට සීල කතා. ඔව් සීල කතා ගැන අපි ඕනතරම් කතා කරලා තියෙනවා. දානය ගැන මුලින්ම කිව්වා ඊළඟට සීලය ගැන කිව්වා. සග්ග කතා. ඊළඟට කියනවා දන් දීපු අය සීල් රැකපු අය අනිවාර්යෙන් දිව්‍ය ලෝකේ යනවාමයි. දානේ තියෙනවා නම් පරිත්‍යාගශීලී බව තියෙනවා නම් සීලය තියෙනවා නම් ඒ අය දිව්‍ය ලෝකේ යනවා. දානේ නැතත් සීලය තියෙනවා නම් දිව්‍ය ලෝකේ යාමේ හැකියාව තියෙනවා. කාමානං ආදීනවං. අන්න ඊළඟට කියනවා දැන් මේ දිව්‍ය ලෝකේ යන්න පුළුවන් කියන කතාව කියනෝනේ ස්වර්ගයට යන හැටි කියනවනේ. කියලා ඉවර වෙලා ඊළඟට කියනවා ඒවයි තියෙන සෑරම කාම සම්පත්. දිව්‍ය ලෝකේ යන්න වෙනම හොකටවත් නෙමෙයි. කාම සම්පත් විඳින්න. ඒවයි තියෙන පංචකාම සම්පත්තිය උපරිමයක් තියෙන තැන්. ඊළඟට බුදුහාරෝ දේශනා කරනෝ දානයක් ගැන කියලා සීලයක් ගැන කියලා ඒකෙන් ලැබෙන පංචකාම සම්පත්තියක් ගැන කියලා සග්ගකතං ස්වර්ගයේ තියෙන පංචකාම සම්පත්තියක් ගැන ඊළඟට කියනවා කාමයන්ගේ ආදීනව. මේ කාමයන් කොච්චර දුරට විඳගෙන හිටියත් ඒ පුජ්‍යලයා වයසට යනවා, ඒ පුජ්‍යලයා ලෙඩ වෙනවා, ඒ පුජ්‍යලයා මැරෙනවා. ওই தත්ත්වය කාටවත් වෙනස් කරන්න බෑ. ඒ නිසා තියෙනකොට සතුට වෙනවා, නැති වෙනකොට දුක් වෙනවා. මෙන්න මේ ආදීනව පැත්ත හොඳට කියලා දෙනවා. ඔයිට වඩා බොහොම ආදීනව පැත්ත බොහොම හොඳට කියලා දීලා තියෙනවා. ඔව්. ඊළඟට ඕකාරං කියලා කියන්නේ ඒ කාම සම්පත්ති වල තියෙන ලාමක ගතිය, බාල ගතිය. ඒකේ තියෙන මේ වටිනාකම නෙවෙයි තියෙන්නේ. ඒකේ අවප්‍රමාණය වෙන හැටි. ඒක තමයි මේ ලාමක බව කියලා කිව්වේ. ඊළඟට සංකිලේසං ඒ වගේමයි මේ සංකිලේසං කෙලසෙන හැටි. කාමයන් නිසාම කෙලසෙන හැටි. කොහොමද කාමයන් නිසා කෙලසෙන්නේ? දැන් කාමයන් හේතු කොටගෙන පුජ්‍යලයක් පාපයන්ට නැඹුරු වෙන හැටි. කාමයන්ට ගිජු වෙන හැටි. ගිජු වෙලා ඒකේ වැටිලා ඒකේ සිහි මූර්ඡා වෙන හැටි. එතකොට මෙලෝ දිනුවට පරලෝ දිනුවට වැඩ කරගන්න බැරි වෙන හැටි. ඒව දැන් අපි විස්තර වශයෙන් කියන්න ඕනේ නැහැ. ඔන්න ඔය සංකිලේසං කිව්වේ පුජ්‍යලේ කෙලසෙන හැටි. කාම වස්තු නිසාම කාමයන්ට ගිජු වෙලා ඒවෙන් කෙලසෙන හැටි බුදුහාරෝ කියලා දුන්නා. නෙක්ඛම්මේච ආනිසංසං. ඔන්න ඊළඟට කියනවා කාමයන් අත්හැරීමෙන් ලැබෙන ආනිසංස පැත්තක් කියලා දෙනවා. ප්‍රකාශේසි. ඔව් ප්‍රකාශේසි ප්‍රකාශ කළා. ඔන්න ඕකට තමයි ආනුපුබ්බී කතා කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය අනුපිළිවෙල කතාව ඊටාම හොඳින් අවබෝධ කරගත යුතු එකක් හැම කෙනෙක් විසින්ම බෞද්ධයෙක් විසින් අවබෝධ කරගන්න ඕනේ. එතකොට තමයි මේ කාමයන් එකතු කර කාමයන්ට ලොල් වෙලා කාමයන්ගේ පස්සේ ගියාට මොකද ඒවයි ගැලිලා ඇලිලා සිහිමූර්ඡා වෙලා හිටියොත් ඒකෙන්ම Tamanට වෙන හානිය මොකද්ද කියලා හරියට අවබෝධ කරගන්න නම් ඔවා දැනගෙන ඉන්න ඕන. යදාමං භගවා අඤ්ඤාසි කල්ල චිත්තං මුදු චිත්තං නීවරණ චිත්තං උද්දග්ග චිත්තං පසන්න චිත්තං අත යා බුද්ධානං සාමුකංසිකා ධම්මදේශනානං ප්‍රකාශේති. ඒ ටික නම් කෑල්ලෙන් කෑල්ල කියන්න ඕන. අත ඊළඟට යථාමං භගවා භාග්‍යවතුන් වහන්සේ මට අඤ්ඤාසි
ඔව්. උන්වහන්සේ දැනගත්තා මේ මා පිළිබඳව අවබෝධ කරගත්තා. කල්ල චිත්තං ඔව් යථා මං යම්සේ මේ වෙනකොට මම කල්ල චිත්තං ඒ කියන්නේ ඊ타ත්ම යෝග්‍ය සිතක් ඇති වෙලා තියෙනවා මට. ඒ කියන්නේ මේ ධර්මය අවබෝධ කර ගැනීමට ඊ타ම යෝග්‍ය මට්ටමට හිත දියුණු වෙලා තියෙනවා කියලා උන්වහන්සේ අවබෝධ කරගත්තා. කල්ල චිත්තං වගේම මුදු චිත්තං මෘදු සිතක් දැන් ඇති වෙලා තියෙන්නේ කියලා දැනගත්තා බුදුහාරෝ. විනීවරණ චිත්තං නීවරණයන්ගේ බැහැර වෙච්ච හිතක් තියෙනවා කියලා බුදුහාරෝ දැනගත්තා. මොනවද නීවරණ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මෙන්න මේ නීවරණයන් යටපත් වෙච්ච වෙලාවක් තමයි මේ වෙලාවේ කියලා මා පිළිබඳව උන්වහන්සේ අවබෝධ කරගත්තා. උද්දග්ග චිත්තං ඒ විතරක් නෙවෙයි මේ ශ්‍රද්ධාවෙන් ඔද වැඩි ගිය සිතක් මට තියෙනවා කියලාත් උන්වහන්සේ අවබෝධ කරගත්තා. පසන්න චිත්තං පැහැදුණුත් බුදුහාරු කෙරෙහි පැහැදිච්ච සිතක් මා තුළ තියෙනවා කියලා උන්වහන්සේ අවබෝධ කරගත්තා. අත යා බුද්ධානං සාමුක්කංසික ධම්මදේශනානං ප්‍රකාශේසි. ඊළඟට සියලු බුදුවරුන්ගේ තියෙන සාමුක්ඛංශික දේශනා කියලා දේශනා විශේෂයක්. ඒක තමයි ප්‍රධානම දේශනා. චතුරාර්ය සත්‍ය දේශනාවයි ඔය කියන්නේ. සාමුක්ඛංශික දේශනාව මෙන්න මේ සිටුතුමාට ප්‍රකාශ කළා බුදුහාරෝ. මේ ප්‍රකාශ කළ බව කියන්නේ සිටුතුමාමයි. මට ඒ වෙලාවේ මේ සාමුක්ඛංශික දේශනාව ප්‍රකාශ කළා කියලා. දුක්ඛං ඔය තියෙන්නේ. ඔව්. නිරෝධං මග්ගං. දුක්ඛං දුක සමුදයන් දුකේ හට ගැනීම, නිරෝධං දුක නිරුද්ධ කිරීම, නිරෝධ කිරීමේ මාර්ගය. ඕනෝක දේශනා කළා මට ඒ වෙලාවේ. සයථාපේ නාම සුද්ධං වත්තං. හරියට හාමුදුරුවනේ මේ ඉස්සරහින් හාමුදුරන්ට සිටුතුමා කියන්නේ. හරියට හාමුදුරනේ මේ පිරිසිදු වස්ත්‍රයක්. සුද්ධං වත්තං පිරිසිදු වස්ත්‍රයක්. අගත අපගත කාලකම්. අගත කාල අපගත කාලකම් කියලා කියන්නේ කිසිම ලපයක් කිසිම පැල්ලමක් නැති පිරිසිදු සුදු වස්ත්‍රයක්. සම්මදේව රජනං පතිගන්හෙය. මනාකොට එවැනි සුදු වස්ත්‍රයක තමයි හරියටම සායම් වලින් මොකක් හරි චිත්‍රයක් අඳිනවා නම් අඳින්න පුළුවන්. හරියටම සායම වදිනවා. පැල්ලම් තියෙනවා නම් කළු පාට තීත් තියෙනවා නම් අර සායම හරියට ඒක හිටින්නේ නැහැ. ඒ නිසා මේක අපි හිතුව පඩු පොවන වෙලාවක් කියලා. පඩු පොවනවා නම් පඩු පොවන්න ඕන. එහෙම නැත්නම් සායම් ගහනවා නම් සායම් කරන්න ඕන. බතික් කරනවා නම් බතික් කරන්න ඕන. චිත්‍රයක් අඳිනවා නම් චිත්‍රයක් අඳින්න ඕන. කළු පැල්ලම් නැති, ඉරි නැති, ලප නැති ඊටාම හොඳ පිරිසිදු සුදු වස්ත්‍රයකයි ඕක කරන්නේ. හරියට මේ සිටුතුමා කියනවා අන්නේ වගේ වස්ත්‍රයකට සුදු වස්ත්‍රයකට සායම් පෙඟෙව්වා වගේ. ඒව මේව කෝ තස්මින් යේව ආසනේ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි. අන්නේ පිරිසිදු වස්ත්‍රයකට සායම් වැදුනා වගේ මගේ හිත එතනම ඒ ආසනයේදීම සියලු කෙලෙසුන්ගෙන් මිදිලා මෙතන කියන්නේ හැබැයි සියලු කෙලෙසුන්ගෙන් මිදලා රහත් වීමක් ගැන නෙමෙයි. මෙතන කියනවා විරජං වීතමලං. කෙලස් රජස් නැති මුළුමනින්ම නෙමෙයි. කෙලස් රජස් නැති වීතමලං. කෙලස් මල නැති ධම්මචක්කුං උදපාදි. මම සෝවාන් වුණා කියලා කියනවා. ධම්මචක්කුං උදපාදි කියලා කියන්නේ විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි කියලා කියන්නේ සෝවාන් තත්වයටපත් වුණා. බලන්න පොඩි දේශනාවකින් මේ ටික උනේ නේ. ජීවිතයේ පළවෙනි වතාවට දකින්නේ දැකලා වැඳලා ප්‍රීතිය ඇති වෙලා ශ්‍රද්ධාව ඇති වෙලා බීලත් හිටියේ. නමුත් ඒ මොහොතේදී ඒ පුජ්‍යලා මේ බණ ටිකක් ඇහුවා මේකට හිත යොමාගෙන හිටියා. එහෙ මෙහෙ හිත යොමු කරන්නේ නැතුව මේකටම කන් දීලා මේකටම යාදීගෙන හිටියා. මේ දේශනාව ඉවර වුණත් එක්කම බුදුහාරු කෙටියෙන්ම දේශනා කළා මේ දේශනාව. ඒත් එක්කම වගේ විරජම් වීතමන ධම්මචක්කුං උදපාදි එතනම සෝවාන් වුණා. දැන් අහන් ඉන්න කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් මේ වැඩි දෙයක් ඕනේ නැහැ. මේ බණක් දෙකක් අහපු ගමන් මේ ටික මෙහෙම වෙන්න පුළුවන් කියලා. එහෙමම වෙනවයි කියලා අපිට හැමතැනම කියන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි දන්නවා සාරිපුත්‍රයන් වහන්සේ සරියුත් හාමුදුරුවෝ ගිහි කාලේ උපතිස්ස පරිබ්‍රාජකයා හැටියට අස්සජී මහරහතන් වහන්සේගෙන් අහන්න ලැබෙන්නේ ගාථා දෙපදයක්. ඒ ගාථා දෙපදයක් අහනකොට යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ කියන මේ ගාථා දෙපදේ අහනකොටම සෝවාන් වුණා.
අහගෙන ඉන්න අය හිතනවා ඇති දෙයියනේ ওই ගාථා දෙපතේ ආවම සෝවන් වෙනවා නම් අපිට තියෙන්නේ අනිත් සේරම නවත්තලා ඕන ඕක අහන එකනේ. දැන් ඕක 100 පාරක් ඇහුවත් හිතනවද මේ සෝවන් වෙයි කියලා? එහෙම වෙන්නේ නැහැ. හේතුව මොකද? ඒ අත්තු දීර්ඝ කාලයක් මේ සංසාරේ පුරාවට මේ මාර්ගය අනුගමනය කරමින් බොහෝ කාලයක් තිස්සේ මේවා දියුණු කරමින් ආපු අය. ඒකනේ මේ ටක් ගාලා පත්තු වෙන්නේ එතනම. ඒ වගේ තමයි මේ සිටුතුමත් බොහොම ඉක්මනින් මේ ටික බුදුහාමුදුරුවෝ දැනගන්න ඇති මෙයාගේ தත්ත්වය. මෙයාගේ හිත මොන මට්ටමකින් පිරිසිදුව තියෙනවද කියලා. ඊටාම ඉක්මනින් මේ දේශනා මෙහෙම කළොත් මෙයා සෝවන් වෙනවා කියන එක බුදුහාමුදුරුවෝගේ අවබෝධයනේ. සෝවන් වුණා ඊතරම පොඩි දෙයකින්. ඔය දෙවෙනි කාරණේනේ. යංකින්චි සමුදයං ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඔන්න මෙයාට අවබෝධ වෙච්ච එක. සෝවන් වෙනකොට අවබෝධ වුණේ මොකද්ද? මේ ලෝකේ යම්ම දෙයක් තියෙනවනම් හට ගන්න දේවල්, හට ගන්නා වූ හැම දෙයක්ම නිරුද්ධ වෙන දේවල්, නැති වෙන දේවල්. ඇති වෙලා තියෙන, ඇති වෙන්න තියෙන යම් දේවල් තියෙනවා ඒවා සියල්ලම නැති වෙන දේවල් කියලා අවබෝධ කරගත්තා. ඔන්න ඔය අවබෝධය තියෙන්න ඕන. හැම දෙයක් සම්බන්ධ තමන්ගේ කය ඇතුළු හැම දෙයක් සම්බන්ධයෙන්ම මේක ඇති වෙලා තියෙනවා නම් මේක කවදා හරි නැති වෙනවා. මේක වයස්ගත වෙනවා, මේක ලෙඩ වෙනවා, මේක මරණයටපත් වෙනවා. මේ ගහක් කොලක් වුණත් එහෙමයි, මේ ගොඩ නැගිල්ලක් වුණත් එහෙමයි. හදපු මට්ටමේ දැන් මේ ගොඩ නැගිල්ල මේ හදපු මට්ටමේද තියෙන්නේ. හදපු දවසේ වගේද? නෑනේ. එතකොට මේක වයසට ගිහිල්ලා එහෙම මෙන් ඉරි ගිහිල්ලා කෑලි හැලිලා කොටස් ගැලවිලා ගිහිල්ලා එහෙමයි. ඒක තමයි හැටි. ඕනම දෙයක ওই ලක්ෂණේ තියෙනවා. එතකොට අන්න ඒක එයාට එක විටම වැටහි ගියා. යං කිංච සමුදය ධම්මං යම් දෙයක් හටගන්න දෙයක් තියෙනවා නම් සබ්බන්තං නිරෝධ ධම්ම ඒ සියල්ල නැති වෙන සුළුයි කියලා මේ අවබෝධය ආවා. ඔය දෙවෙනි කාරණේ. දැන් තව ඒකේ විස්තර. තව කියන්න. සෝඛෝ අහං භන්තේ. ස්වාමීනි මම චිත්ත ධම්මෝ. දිට්ඨ ධම්මෝ. ඔන්න සෝවාන් කෙනාට යෙදෙන වචන. ඔන්න සෝවාන් කියන එක වෙනුවට පාළියේ යෙදෙන වචන ටිකක් තියෙනවා. දිට්ඨ ධම්මෝ ඔන්න එකක්. ධර්මයේ පළවෙනි වතාවට දැක්කා. දිට්ඨ ධම්මෝ. පත්ත ධම්මෝ. ඔන්න තවත් එකක්. ධර්මයට පැමිණුණා. පත්ත ධම්මෝ. සෝවාන් කෙනාට යෙදෙන වචන මේ. දිට්ඨ ධම්මෝ, පත්ත ධම්මෝ. විදිත ධම්මෝ. අවබෝධ කරගත්ත. විදිත කියන්නේ අවබෝධ කරගත්ත ධර්මය. පරියෝගාල්හ ධම්මෝ. ධර්මයට බැසගත්තා. පරියෝගාල්හ ධම්මෝ. තින්න විචිකිච්ඡ. විචිකිච්ඡාව කියන එක තරණය කරා, ඉවත් කරා, බැහැර වුණා. ඒකෙන් බැහැර වුණා. විගත කතං කතෝ. ඔය විගත කතං කතේ කියලා කියන්නේ නිවන් මගට දැන් අනුගමනය කරගෙන යන්න ඕන, නිවන් මග ලබා ගන්න මම දැන් මොනවද කරන්න ඕන හාමුදුරනේ? කතං කී අහනවනේ. දැන් මේක කොහොමද? මේක කොහොමද? සෝවාන් වෙච්ච කෙනාට ආයි අහන්න දෙයක් නැහැ. නිවනට යනකම් නිර්වාණය අවබෝධ වෙනකම් ආයි කාගෙවත් මග පෙන්වන කෙනෙක්ගෙන් අහන්න ඕනේ නැහැ. මේක කොහොමද? මේක කොහොමද? මේක කොහොමද? කතං ඉවර කරා. ඒ නිසා අකතං කති කියලා කියනවා. විගත කතං කති. අකතං කති කියන්නේ ඒකයි. විගත කතං කති. උතර තියෙන විගත කතං කති. විගත කතං කතෝ. විගත කතං කතෝ. වේසාරජ්ජප්පත්ත. විසරද භාවයටපත් වුණා. ඒ කියන්නේ බියස්සක කායි නැහැ. මේ ශාසනය කටයුතු කරගෙන යනවා. අපරප්පච්චයෝ සත්තු ශාසනේ. මේ ශාස්ත්‍රු ශාසනේ බුද්ධ නවාංග ශාසනයක් තියෙනවනේ. ඒකේ ආයි තව කාගේවත් පිහිටක් වුමනා කරන්නේ නැහැ. ඒ නිසා අපරප්පච්චයෝ. තත්තේව බුද්ධංච ධම්මංච සංඝංච සරණං අගමාසි. එතෙන්දිම මම බුදුහාමුදුරෝ ධර්මයත් සංඝයත් සරණ ගියා කියලා කියනවා. ඕන් දැන් මහා පුදුම කතාවක් ඕක. දැන් අපි හිතන් ඉන්නේ ඉස්සෙල්ලා බුදුහාමුදුරෝ සරණ ගිහිල්ලා, ධර්මයේ සරණ ගිහිල්ලා, සංඝයා සරණ ගිහිල්ලා එතන ඉඳලා පන්සිල් අරගෙන ඔහොමනේ මේ ගමන යන්න ඕන කියලා. දැන් මේ මොකක්වත් නැහැ. සෝවාන් වෙලා ඉවර වෙලා තමයි තෙරුවන් සරණ යන්නේ. ඊටාම කලාතුරකින් ඔන්න ඔහම තරක් දකින්න ලැබෙන්නේ. ඊටාම කලාතුරකින් විරලයි. එතකොට සෝවාන් ඵලයටත් පත් වෙලා තමයි මේ තිසරණේ සරණ යන්නේ. ඕන්න පේනෝනේ. මේකත් ඊටාම හොඳ අවස්ථාවක්. එතනදී ශ්‍රද්ධාව ඇති වෙලත් පස්සේ තමයි. ශ්‍රද්ධාව මූලික වෙලා තියෙනවා. ශ්‍රද්ධාව නැතුව කරන්න බෑ කියලා දැන් පේනෝනේ. හැබැයි තිසරණේ ඕනේ නැහැ. සීලෙකුත් නැහැ මිනිහට. නේ? සීලයක් තිබුණා නම් බිබී ඇවිදිනවා. ඒ නිසා සීලෙකුත් තිබෙලා නැහැ. නමුත් ශ්‍රද්ධාව ඕනේ. ඒ වෙලාවේ බණ ටික අහලා ශ්‍රද්ධාව ඇති වුණා, පැහැදුනා. ඒ වෙලාවෙම හරියට අර සුදු වස්ත්‍රයට සායම් ගැහුවා වගේ
හරියටම මේ සෝවන් තත්වයට පත් වුණා. කිසි අඩුවක් නැතුව. ඊටාම හොඳින් හිත පිරිසිදු වෙලා තිබිච්ච වෙලාවක්. ඊට පස්සේ තමයි සෝවන් වෙලා තමයි තේරුවන් සරණ යන්නේ. මගේ මතකයේ හැටියට මට හම්බෙච්ච පළවෙනි තැන ඔය. සෝවන් වෙලා තේරුවන් සරණ ගියපු. තව ඇති ඊළඟට බ්‍රහ්මචර්ය පංචමානීච සික්ඛාපදානි සමාදේන. එතෙන්දී තිසරණ සරණ ගියා විතරක් නෙමෙයි පංචශීල සමාදන් වෙලක් තියෙනවා. හැබැයි අපි දන්න පංචශීලය නෙවෙයි මේ. මේ පංචශීලය සමාදන් වෙලා තියෙන්නේ එතන තියෙනවනේ කාමේසු මිච්ඡාචාරා. කාමේසු මිච්ඡාචාරා වෙනුවට අබ්‍රහ්මචර්යා කියලායි සමාදන් උනේ. එතකොට සිටුතුමා තීරණය කරා එතන ඉඳලාම ආයේ මම මේ බ්‍රහ්මචර්යාව වෙනව මිසක් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා මිසක් මට විවාහ ජීවිතයකට යන්නේ නැහැ කියලා. ඒ නිසා මම බ්‍රහ්මචර්යා ජීවිතයක් ගත කරන්න ඕන කියන අදිෂ්ඨානයට ආවා. ඒ නිසා පංචශීලයේ සමාදන් වුණේ අබ්‍රහ්මචර්යා කියන ශික්ෂාපදෙත් ඒක. අයං කෝ මේ භන්තේ ဒ ුතියෝ අච්චරියෝ අභූතෝ ධම්මෝ. මෙන්න මේක තමයි හාමුදුරනේ මගේ ළඟ තියෙන දෙවෙනි ආශ්චර්ය අద్භූත ධර්ම මට තේරෙන විදියට කියලා සිටුතුමා දැන් ප්‍රකාශ කරනවා. තස්ස මයහං භන්තේ චතස්සෝ කෝමාරියෝ පජාපතියෝ අහේස. ඔන්න කියන තුන්වෙනි කාරණේ හාමුදුරනේ මට ඉන්නව නෝනලා 4 දෙනෙක්. ඉන්නවා කියලා නෙමෙයි මට හිටියා නෝනලා 4 දෙනෙක්. දැන් මේක අහගෙන ඉන්න කෙනෙකුට කල්පනා වෙන්න පුළුවන් මේ මනුස්සයා මොන ජීවිතයක්ද ගත කරලා තියෙන්නේ, කොහොමද නෝනලා 4 දෙනෙක් තියාගෙන හිටියේ, ඒකත් වැරදි නේ කියලා. හැබැයි එම සමාජයේ ඒක වැරද්දක් හැටියට සැලකෙන්නේ නැහැ. රජ්ජුරුවන්ටත් 1000ක් 1500ක් 2000ක් කොහොම භාර්යාවරු හිටියා, දෙවිවරු ප්‍රධාන දෙවියට අමතරව. ඒ වගේම ඇමතිවරුන්ට සිටුවරුන්ට ඒ වගේ බිරින්දාවරු එක්කෙනෙකුට වැඩි ගාණක් හිටපු අවස්ථා තියෙනවා. විශාල පිරිසක් භාර්යාවන් පෝෂණය කිරීමේ අවශ්‍යතාවය රජුරවන්ට තියෙනවා. රජ කෙනෙක් කියලා කියන්නේ මේ අපේ රටවල් වල වගේ ජනාධිපති අගමැති දුරේ වගේ එකක් නෙවෙයි. ඒක මේ අවුරුදු 5කට හම්බෙන්න తాවකාලිකව හම්බෙන භාරකාරත්වයක්. රජකම කියන එක එහෙම නෙවෙයි. රජකම සම්පූර්ණයෙන්ම රජුරවන්ට භූමියත් එක්කම අයිති. 1000ක් අද මරන්න ඕන නම් එයා මැරුවා, කාටවත් ප්‍රශ්න කරන්න බෑ මොකද මැරුවේ කියලා. 1500ක් අද රටින් පිටුහල් කරන්න ඕන නම් පිටුහල් කරා කාටවත් ප්‍රශ්න කරන්න බෑ. ඇයි ඔයා එහෙම කළේ කියලා. ඒ තරම් බලතල තියෙන කෙනෙක් රජුරෝයි කියලා කියන්නේ. ඒ රජුරවන්ට තනි පුජ්‍යලෙක් පාලනය ගෙනියන්නේ. ඒ නිසා එයාට අනිවාර්යයෙන්ම එයාගෙම කියලා පිරිසක් ඕන කරනවා. ඒ නිසා බිරින්දාවරු 1000 2000 තියාගෙන ඉන්න එයාට ළමයි ඕන, තමන්ගේම ළමයි. ඒ තමන්ගේම ළමයි තමයි හමුදාවට දාන්නේ, හමුදාවේ ප්‍රධාන නිල වලට. ඇමති පට්ටම් වලට දානවා තමන්ගේම දරුවෝ. ප්‍රාන්ත රාජ්‍ය පරිපාලනය කරන්න තමන්ගේම දරුවෝ දාන්නේ. මොකද විශ්වාස නැහැ. ඉතිහාසය බලුවම රජවරු හැමතිස්සෙම එක්කෙනෙක් මරලා තව එක්කෙනෙක් එනවා. එක්කෙනෙක් මරලා එයා මරලා හැමතිස්සෙම රජුරවන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා. එහෙම තනක් නෙමේක, අවස්ථාවක් නෙමෙයි. ඒ නිසා රජුරවන්ට විශාල පිරිසක් ඕන, තමන්ගේම කියලා පිරිසක්. ඒ නිසා තමන්ගේම පිරිසක් අවශ්‍යතාවය නිසා විශ්වාසයෙන් නේ තමන්ගේ දරුවෝ. ඒ නිසා තමන්ගේම පිරිසක් වුමනා කරන නිසා භාර්යාවරු ගොඩක් තියාගෙන හිටියා. එවැනිම අපේක්ෂාවක් තියෙනවා සිටුවරුන්ටත්. සිටුවරුන්ට විශාල දේපල තියෙනවායි කියලා මම කලින් කිව්වා. ඒ දේපල පරිපාලනයට යටත් දරුවෝ ටිකක් ඕන. ඒ නිසා බිරින්දාවරු එක්කෙනෙකුට වඩා වැඩි ගාණක් තියාගෙන ඉඳීමේ අවශ්‍යතාවයක් ඒගොල්ලන්ට තියෙන්නට ඇති. කෙසේ වෙතත් ඒක රට පිළිගන්න ඕන. රටේ රජුරෝ පිළිගන්න ඕන, රටේ ජනතාව පිළිගන්න ඕන, රටේ ජනතාව පිළිගන්න ඕන, රජුරෝ පිළිගන්න ඕන නීතියට එකගයි. ඒ නිසා ඒවා නීතියට පටහැනි වෙන්නේ අපේ වගේ රටක. මේ කියන රටේ එහෙම එකක් නැහැ. ඒ නිසා මෙතුමා කියනවා ඒ කාලේ හාමුදුරනේ ওই සිද්ධිය වෙන කාලේ මම මේ සෝවාන් වෙච්ච අවස්ථාවේ බුදුහාමුදුරු හම්බෙච්ච දවස වෙනකොට මට හිටියා තරුණ නෝනලා කොමාරියෝ කියලා කියනෝනේ උතන තරුණ නෝනලා. තරුණ නෝනලා හිටියලු 4 දෙනෙක්. අතක්වාහං භන්තේ
යේනතා පජාපතියෝ තේන උපසංකමි. ඊළඟට මම මේ බුදුහාමුදුරුවෝ හම්බෙලා මේ සියල්ල අවසාන වෙලා මම ගෙදර ගියා. කෙලින්ම ගියේ ඒ තරුණ බිරින්දාවරු 4 දෙනා කැඳෙව්වා ගිහිල්ලා. ඒගොල්ලෝ ළඟටයි ගියේ. උපසංකමිත්වා තා පජාපතියෝ ඒත දෝචං. ඒ නෝන්ලා 4 දෙනාම ඉස්සරහට ගෙනල්ලා වාඩි කරලා මම ඒගොල්ලන්ට මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා. මයකෝ භගිනියෝ බ්‍රහ්මචර්ය පංචමානී සික්ඛාපදානි සමාදින්නානි. ඔව් සහෝදරියනි. දැන් මේ කතා කරන්නේ බිරින්දාවරුනි කියලා නෙමෙයි. භගිනියෝ සහෝදරවරුනි සහෝදරියනි. මම බුදුහාමුදුරන්ගේ ළඟදී පංචශීලයේ සමාදන් වුණා අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදයට ඒක. ඒ නිසා අද ඉඳලා මම බ්‍රහ්මචාරී. ඒක ඔයගොල්ලන්ට දැනුම් දෙන්නයි මම මේ කැඳවීමක් කළේ. යා ඉච්ඡති සා ඉද්ධේව භෝගේච භුඤ්ජතු. ඔව්. පුඤ්ඤානීච කරෝතු. ඔව්. දැන් ඔය ඇත්තන්ගෙන් මේ නෝනලා 4 දෙනාට කියන්නේ ඔය ඇත්තන්ගෙන් කැමති කෙනෙක් මාත් එක්ක මෙහෙ දිගටම ඉන්න පුළුවන්. මේ තියෙන සම්පත් විඳින්නත් පුළුවන්. පින් කරගන්නත් පුළුවන් මේ හිතගෙන. කැමති කෙනෙකුට. හැබැයි අඹුසමි සම්බන්ධතාවය නැහැ අද ඉඳලා. මේ සහෝදරියෝ හැටියට මං සහෝදරය හැටියට සලකලා මාත් එක්ක මෙහෙ ඉන්න පුළුවන්. හොඳට කාලා බීලා ඉන්නත් පුළුවන්, පරිභෝග කරන්නත් පුළුවන් සම්පත්. ඒ වගේ පින් දහම් සිද්ධ කරගන්නත් ඔයගොල්ලන්ට පුළුවන් කැමති කෙනෙකුට. ඔන්න කිව්වා. සකානීවා ඥාති කුලානේ ගච්ඡත. කැමති කෙනෙක් ඉන්නව නම් තමන්ගේ මූල් ගෙවල් වලට යන්න, තමන්ගේ නෑදෑයන්ගේ ළඟට යන්න, අම්මා තාත්තා ළඟට යන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඕන කෙනෙක් එහෙම යන්නත් ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා. හෝතිවා පන පුරිසාදිප්පාය කස්සවෝ ධම්මීති. ඔව්. යම් කිසි මෙතන ඉන්න මේ මගේ නෝනලා 4 දෙනාගෙන් කාට හරි කෙනෙකුට අවශ්‍ය නම් කිසියම් පුරුෂයෙක් වෙතට යන්න කසාදයක් බැඳගෙන ඒ පුරුෂයත් එක්ක දිවි ගෙවන්න අවශ්‍යයි කියලා හිතනවා නම් විවාහ වෙන්න අවශ්‍යයි කියලා හිතනවා ඒකටත් ඉඩ තියෙනවා. මං කැමැත්තෙන් මෙයාට දෙන්නම්. යාව. පාවල දෙන්නම් කියලා කියනවා. හොඳ සොය පුරුෂයෙක් නේ. එවං උත්තේ සාභන්තේ ජෙට්ඨා පජාපති මං එහෙත දවෝච. මෙහෙම කිව්ව විතරයි හාමුදුරනේ මේ සිටුතුමා කියන්නේ අර හාමුදුරන්ට. මෙහෙම කිව්ව විතරයි හාමුදුරනේ මගේ ප්‍රධානම නෝනා ඉන්නවනේ ඔය 4 දෙනාගේ පළවෙනියා. එයා මට කතා කරලා මෙන්න මෙහෙම කියනවා. ඉත්තන් නාමස්ස මං අය්‍ය පුත්ත පුරිසස්සේ දේහීති. අයිය පුත්ත ආර්ය පුත්‍රය මේ තමන්ගේ ස්වාමියාට කියන්නේ සිටුතුමාට ආර්ය පුත්‍රය. කවුද මේ කියන්නේ? අර නෝනලා 4 දෙනාගේ පළවෙනි නෝනා. ආර්ය පුත්‍රය. මෙන්න මේ අහමල් මිනිස්සයාට සමාහට මේ සිටු මන්දිරේ වැඩ කරන කවුරු හරි වෙන්න ඇති. මෙන්න මේ අන්න අරයාට එයාට මාව දෙන්නකෝ කියලා කියනවා. එතකොට පේනවා මේ සිටුවරිය සිටුතුමත් එක්ක පෞල් ජීවිත ගත කරාට වෙනත් මොනවා හරි සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා වගේ පේනෝනේ. නැත්තම් මේ කොහොමද එකපාරටම කියන්නේ අන්න අරයාට අහවලාට මාව දෙන්න කියලා නේ. එතකොට එවැනි නෝනා කෙනෙක් මේ පළවෙනිම නෝනා. එයා කියනවා මෙන්න මේ අහවලාට මාව පාවල දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. අතක්වාහං භන්තේ තං පුරිසං පක්කෝසාපෙත්තා. ඉවලෙම හාමුදුරනේ මං ඒ පුරුෂයා මං ඉන්න තැනට කැඳෙව්වා. වාමේන හත්තේන පජාපතින් ගහෙත්වා. මම මගේ වම් අතින් අපේ අර පළවෙනි නෝනාගේ අත අල්ලගත්තා. දක්ඛිනේන හතේන භින්කාරං ගහෙත්වා. මගේ දකුණු අතෙන් මම පැන් කෙන්ඩියක් ගත්තා. තස්ස පුරිසස්ස ඕනෝ ජේසින්. මම පැන් කෙන්ඩියේ අතපැන් වක් කරලම ඒ මගේ පළවෙනි නෝනා අන්නර එයා බලාපොරොත්තු වෙච්ච පුරුෂයාට අතපැන් වක් කරලම පාවල දුන්නා. මොන තරම් මේ හොඳ ස්වාමි පුරුෂයෙක්ද එයා නේ. එවලම පාවල දුන්නා. ඊළඟට කෝමාරින් කෝපනාහං භන්තේ දාරම් පරිච්ඡජන්තෝ. ඒ කියන්නේ මේ තරුණ බිරිඳක්නේ මට ඉන්නේ. හාමුදුරනේ මම මේ මගේ තරුණ බිරිඳ අර පුරුෂයාට පරිත්‍යාග කරලා දෙන වෙලාවේදී නාබිජානාමි චිත්තස්ස අඤ්ඤතත්තං. මගේ හිතේ පොඩි හරි වෙනසක්, පොඩි හරි සැලීමක්
උණයි කියලා මට නම් මතකයක් නැහැ. ඒ කියන්නේ පොඩි හරි කම්පනයක් හිතේ ඇති වෙලා නැහැ. මේ මගේ ළඟ හිටියේ නෝනා නේද මේ ගෙදර වැඩ කරන මිනිහෙකුට නේද මම මේ දෙන්නේ කියලා පොඩි හරි චකිතයක් මට ඇති වුණේ නැහැ කියලා කියනවා සිටුතුමා. මොන තරම් ප්‍රබල සිතක් දිනු කරගෙන ඉඳලා තියෙනවද හිතන්නකෝ සිටුතුමා. මේ එයාම කියනවා මේ තරුණ නෝනා මෙහෙම ගෙදරම හිටපු කෙනෙකුට පොඩ්ඩක් මගේ හිතේ චකිතයක් ඇති වුණේ නැහැ මේ බාර දෙනකොට පාවල දෙනකොට. අයංකෝ මේ භන්තේ තතියෝ අච්චරයෝ අභූතෝ ධම්මෝ. මේක තමයි මගේ මා තුල තියෙන තුන්වැනි ආශ්චර්ය අద్භූත කාරණාව ධර්මතාවය මෙන්න මේකයි. සංවිජ්ජති. ඔව්. 4 සංවිජ්ජන්ති කෝ පනමේ භන්තේ කුලේ භෝගා තේජ කෝ අපටි විභත්ත සීලවන්තේ හි කල්යාණ ධම්මේහි. ඊළඟට කියනවා හාමුදුරනේ සිටුතුමා කියන්නේ මේ ඉස්සරහින් ඉන්න හාමුදුරනේ මා ළඟ තියෙන විශේෂ භෝග සම්පත් අතිශය විශාල සම්පත් රාශියක් තියෙනවා මට අයිති. ඒව එකක්වත් මම කල්යාණ ධම්මේ කියලා කියනෝනේ. යහපත් ධර්මයේ. ඔව් ඒ කියන්නේ යහපත් ධර්මයේ ඇත්තමුන් කෙරෙහි අපට විභත්තා බෙදලා දීලා නැහැ. මොකද්ද මේකෙන් කියන්නේ? ඒ කියන්නේ මට ආйти වස්තුව කිසිම දෙයක් මම අරයට මෙච්චරක් දෙනවා මෙයාට මෙච්චරක් දෙනවා මේ ටික මන් තියා ගන්නවායි කියලා ওই විදිහේ බෙදිල්ලක් බෙදලා නැහැ. මේ එකවත් මගේ බැඳීමක් නැහැ. ඒකයි ඔය කියන්නේ. අහවලාට මෙච්චරයි මම මෙච්චරක් තියා ගන්නවා. මෙයාට මෙච්චරක් දෙනවා මේකයි මේ ටික මන් තියා ගන්නවා. කොහොම එකක් නැහැ මට. ඒකයි ඔය කියන්නේ. එතුමා සෝවන් වෙච්ච කෙනෙක්. එයාගේ ළඟ ඒ විදිහ අදහසක් නැහැ. අරගොල්ලන්ට අරයට මෙච්චරයි මෙයාට මෙච්චරයි මේ ටික මට. එහෙම එකක් නැහැ මට. මං එහෙම වෙන් කරලා නැහැ. හිතේ මගේ එහෙම එකක් නැහැ. يعني මේ සියල්ල ගැනම මගේ අදහසක් බැඳීමක් නැහැ. ඒකයි ඔය කියන්නේ. අයංකෝ මේ භන්තේ චතුත්ථෝ අච්චරයෝ අභූතෝ ධම්මෝ. අන්න මා කරේ තියෙන හතරවෙනි ධර්මතාවය යෝක. යංකෝ පනාහං භන්තේ භික්ඛුං පෛරුපාසාමි සක්කච්ඡං යේව පෛරුපාසාමි නෝ අසක්කච්ඡං. යම් කිසි අවස්ථාවක හාමුදුරනේ මම හාමුදුරු කෙනෙක්ව ආශ්‍රය කරනවා නම් ළඟ ඇසුරක් පවත්වාගෙන යනවා නම් මම හැම විටම සකසාම උන්වහන්සේ ඇසුරු කරනවා. සක්කච්ඡං ආවට ගියාට නෙමෙයි. භික්ෂුන් වහන්සේ කෙනෙක් හමු වෙන පිළිවෙලක් තියෙනවා. භික්ෂුන් වහන්සේ කෙනෙක් ළඟට යන පිළිවෙලක් තියෙනවා. වඳින පිළිවෙලක් තියෙනවා. කතා කරන පිළිවෙලක් තියෙනවා. කතා කරන පාවිච්චි කරන වචන වල පිළිවෙලක් තියෙනවා. හැසිරීමේ පිළිවෙලක් තියෙනවා. අන්නේ හැම එකක්ම භික්ෂුන් වහන්සේ කෙනෙක් එක්කනම් මම කතා බහ කරන්නේ උන්වහන්සේ වෙතට නම් යන්නේ. සකසාම හරියට ඒකට ගැළපෙන ආකාරයට මම එතන ඇසිරෙනවා සලකනවා. දැන් ඒක හොඳට පේනවා. සාමාන්‍යයෙන් කෙනෙක් පන්සලට ඇවිල්ලා කොහොමද හැසිරෙන්නේ කියන එක අද පේනෝනේ කොහොමද කටයුතු කරන්න කියලා නේ. ඒ නිසා අපිට පේනවා මේක සමහර කෙනෙකුට මේක පන්සලක්ද කියලා හැඟීමකුත් නැහැ. මේක විහාරස්ථානයක් කියන හැඟීමක් නැහැ. මේ හාමුදුරු ඉන්නෝ නේද මෙතන වැඩි සද්දබද්ද කරන්න ඕනේ හොඳ නැති තැනක් නේද කියලා එහෙම කල්පනාවක් නැහැ. නිකන් පාරේ ඇවිදිනවා වගේ, ගෙදර ඉන්නෝ වගේ. ඔන්න ওই විදිහට මේ විහාරස්ථානයේ ඇවිල්ලා හැසිරෙන පිරිස උන තරම් ඉන්නෝනේ. මෙතුමා කියනවා හාමුදුරු කෙනෙක් ඉදිරියේ කවදාවත් මම නොමනා අන්දමට හැසිරලා නැහැ. සකසාමයි හැමතිස්සෙම කටයුතු කරලා තියෙන්නේ. ඒක හතරවෙනි කාරණා. පස්වෙනි කාරණා. තව ඒකේ විස්තර තියෙනවා. ඔව් තව කියන්නකෝ. සෝචේ මේ භන්තේ ආයස්මා ධම්මං දේශේති. ඔව් යම් කිසි අවස්ථාවක එහාඳුරු මට ධර්මයේ දේශනා කරනවා නම් සක්කච්ඡං ඒව සුනාමි. සකසාමයි මං ඒ ධර්මයේ අහන්නේ. ඒ මොකද උන්වහන්සේ වාඩි වෙලා ඉන්නේ කොතනද? මං වාඩි වෙන්න ඕන කොතනද? මං බණ අහනවා නම් බණ අහන්න ඕන මොන විදියකින්ද? උන්වහන්සේට කන් දෙන්න ඕන මොන විදියටද? සෝතං ඕදහති කියලා කියනෝනේ. ඕමනාවෙන්ම කන් යොමු කරගෙන බණ අහන්න ඕනේ කියලා. අන්න ඒ වගේ බණ අහන එකත් සකසාම ආවට ගියාට ඕනවට එපාවට නෙමෙයි නේ. දැන් අපිට පේනවා සාමාන්‍යයෙන් එහෙම නෙමෙයි. සමහර වෙලාවට මේ බණ කියන අතරේ ෆෝන් එක ඔබ ඉන්නවා නේ. වටපිට බල ඉන්නවා. සමහර එක ළඟ ඉන්න කෙනත් එක කතා කරගෙන ඉන්නවා. බණ අහන්නත් දන්නේ නැති පිරිස් ඉන්නේ හුඟක්. ඒ නිසා සක්කච්ඡන් ධම්මං සුනාති කියලා කියන්නේ
ඊටාම හොඳින් සකසා ධර්මයේ ශ්‍රවණය කරන එක ඒකට කන් යොමු කරලා මේ උන්වහන්සේට ගෞරවයක් වෙන ආකාරයෙන් ඉඳගෙන මේ ධර්මයට ගෞරවයක් වෙන ආකාරයෙන් ඉඳගෙන මේ බණ අහනවයි කියන එක. ඉතින් යම් කිසි ඒ හාමුදුරුවෝ මට බණක් කියනවා නම් මම ඒක සකසාම ශ්‍රවණය කරනවා. නෝ අසක්කච්ඡ. ඔව් කවදාවත් මං ආවට ගියාට එහෙම බණක් අහන්නේ නැහැ කියලා කියනවා. නොචේ මේ සෝ ආයස්මා ධම්මං දේශේති යම් විදිහකින් ඒ හාමුදුරුවෝ මට බණ කිව්වේ නැත්තම් අහමස්සේ ධම්මං දේශේ. මම ඒ හාමුදුරුවන්ට බණ කියනවා. කොච්චර හොඳයිද නේ? එතකොට මේ සිටුතුමා කියනවා යම් විදිහකින් ඒ හාමුදුරුවෝ මට බණක් කිව්වේ නැත්තම් ස්ථිර වශයෙන්ම මං ඒ හාමුදුරුවන්ට බණ කියනවා. මොකද සෝවන් වෙච්ච කෙනෙක්නේ. ඒ නිසා කියන්නත් පුළුවන්. අපිට තවත් තැන්වල හම්බ වෙනවා චිත්ත ගහපතිතුමා හැම හාමුදුරුවන්ට කොච්චර බණ කියනවද නේ? පාන්සලේ ඉන්න හාමුදුරුවෝ බලාපොරොත්තු ඉන්නෝ මේ සිටුතුමා එනකම් යම් යම් මේවා අහගන්න. කොහොමද මේ ධර්ම කාරණා කියලා. එහෙමයි ඒවා හම්බ වෙනවා අපිට. අනිත් එක බණ කීමේ අයිතිය තියෙනවා බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටම. ඒක බුදුහාමුදුරුවෝම තහවුරු කරලා තියෙනවා. ඒ හතර කොල්ලටම අයිතියක් තියෙනවා ධර්ම දේශනා කිරීමේ හැකියාව තියෙනවා. අයිතිය තියෙනවා. ඊළඟට අයංකෝ මේ භන්තේ පංචමෝ අච්චරියෝ අභූතෝ ධම්මෝ. මං හිතනවා හාමුදුරනේ මා ළඟ තියෙන ආශ්චර්ය අద్භූත කාරණාව පස්වෙනි කාරණාව මේකයි කියලා මං කල්පනා කරනවා. හය. අනච්චිරියං කෝ පනමේ භන්තේ සංඝේ නිමන්තිතේ දේවතා උපසංකමිත්වා ආරෝචෙන්ති. මහා පුදුමයි මෙන්න මේ කාරණාව. මොකද්ද? මෙතන කියන්නේ අනච්චරයක් පුදුමයක් නෙමෙයි. අනච්චිරිය. ඔව් පුදුමයක් නෙමෙයි. මගේ ගෙදර මං දන් දෙන වෙලාවට හාමුදුරුවෝ රැස් කරලා දන් දෙන වෙලාවට මගේ ළඟට ඇවිල්ලා දෙවිවරු කනට කොඳුරලා මෙන්න මෙහෙම කියනවා. ඒක මහා පුදුමයක් නෙමෙයි හාමුදුරුවනේ. මට ඇවිල්ලා කියනවා දෙවිවරු. මොනවද ඇවිල්ලා කියන්නේ? සංඝේ නිමන්තිතේ සංඝේ නිමන්තිතේ කියලා හාමුදුරුවන්ට ආරාධනා කරාම දානට ආරාධනා කරලා දැන් හාමුදුරුවෝ වැඩලා ඉන්නවා. ගෙදර දානයක් දානට මේ සියල්ල එක දවසේ වෙච්ච ඒවා නෙමෙයි. ඔය මුළු ජීවිත කාලයේ අර සෝවන් වෙච්ච තැන ඉඳලා මේ එක දවසෙන් වෙච්ච ඒවා නෙමෙයි ඔය කියන්නේ. අහන් ඉන්න කෙනෙක් හිතන්න පුළුවන් මෙච්චර දේවල් වුණාද මේ දවස් දෙක තුනට කියලා. එහෙම නෙමෙයි මේ. කාලයක් ගත වෙලා. එතකොට ඊට පස්සේ යා සංඝයා එකතු කරලා දන් දෙන්න පටන් අරගෙන තියනවා කියලා පේනවනේ මේකෙන්. ඉතින් එහෙම දානේ අවස්ථාවකදී දෙවිවරු ඇවිල්ලා ඒ දාණයට වැඩපු හාමුදුරුවෝ පිළිබඳ විස්තර විවරණ කරනවා. කනට කොඳුරලා ඒක මහා පුදුමයක් නෙවෙයි කියලා කියනවා. අනච්චරයන් බන්තේ. දෙවිවරු ඇවිල්ලා මට කියන එක මහා පුදුමයක් නෙවෙයි. ඒගොල්ලෝ ඇවිල්ලා මට කියනවා. සාමාන්‍යයෙන් එහෙම කියන්නේ. නෑ නේ. ඔව්. මොනවද දැන් කියන්නේ බලමු. සංඝේ නිමන්තිතේ දේවතා උපසංකමිත්වා ආරෝචෙන්ති. අසුකෝ ගහපතේ බික්ඛු උබතෝ භාග විමුක්තෝ. ඔව් මට ඇවිල්ලා කියනවා සිටුතුමනි ගෘහපතිය අහවල් හාමුදුරුවෝ උබතෝ භාග විමුක්ත මහරහතන් වහන්සේ කෙනෙක් කියලා කියනවා. අසුකෝ පඤ්ඤා විමුක්ත. අහවල් හාමුදුරුවෝ පඤ්ඤා විමුක්ත හාමුදුරුවෝ කෙනෙක්. මේ කියන්නේ අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නයට අයිති වෙන විවිධ මට්ටමේ වන් වෙච්ච තැන ඉඳලා රහත් භාවයට පත් වෙච්ච එක එක මට්ටම් වල ඉන්න ඇත්තෝ ගැන ඔය දැන් කියන්නේ. මෙතෙක් කිව්වේ ඒ අය ගැන. අසුකෝ කාය සක්කේ. අහවල් කෙනා කාය සක්කේ. කාය සක්කේ කියන එකෙන් අදහස් කරන්නේ සෝවාන් මාර්ගයේ ඉඳලා අරහන්ත මාර්ගයේ දක්වා ඉන්න ඕනෑම කෙනෙකුට ওই වචනේ පාවිච්චි කරන්න පුළුවන් කියලා අපිට සූත්‍රයක හම්බුණා. අසුකෝ දිට්ඨිප්පත්තෝ. ඔව් අහවල් හාමුදුරුවෝ දිට්ඨප්පත්ත කියන හාමුදුරු කෙනෙක්. අසුකෝ සද්ධා විමුක්ත. අහවල් හාමුදුරුවෝ සද්ධා විමුක්ත හාමුදුරු කෙනෙක්. අසුකෝ සද්ධානුසාරී. අහවල් හාමුදුරුවෝ සද්ධානුසාරී හාමුදුරු කෙනෙක්. සද්ධානුසාරී කියලා කියන්නේ සෝවාන් මාර්ගයේ ඉන්න කෙනෙක්. අසුකෝ ධම්මානුසාරී. අහවල් කෙනා ධම්මානුසාරී හාමුදුරු කෙනෙක්. ඒත් සෝවාන් මාර්ගයේ ඉන්න හාමුදුරු කෙනෙක්. අසුකෝ සීලවා කල්යාණ ධම්මෝ. අහවල් මේ අසවල් හාමුදුරුවෝ හැබැයි මේ මාර්ගඵල වලට පත් වෙච්ච කෙනෙක් නෙමෙයි. හැබැයි හොඳ දේවල් කරගෙන යන සිල්වත් ගුණවත් හාමුදුරු කෙනෙක්. අසුකෝ දුස්සීලෝ පාප ධම්මෝති. අහවල් හාමුදුරුවෝ නම් ගන්න දෙයක් නැහැ. දුස්සීලේ, පෞකාරේ, පාප ධර්මයන් තමයි උන්ද ළඟ තියෙන්නේ කියලා එක එක්කෙනා ගැන මේ දෙවිවරු ඇවිල්ලා සිටුතුමාට කියනවා මේ දම් පොළේදීම. සංඝංඛෝ පනාහං භන්තේ පරිවිසන්තෝ නාවිජානාමි ඒවං චිත්තං උප්පාදේතා ඉමස්සේවා තෝකන්දේමි ඉමස්සේවා බහුකන්තේ. ඔව් දැන් දෙවිවරු ඇවිල්ලා මට එක එක හාමුදුරුවෝ ගැන කියනවනේ. ඒ වුණාට හාමුදුරුවනේ මට කොයි වෙලාවකවත් අර එක එක හාමුදුරුවන්ට දාන බෙදන වෙලාවේදී
කරවිසන්තෝ කියලා කියන්නේ දාන පූජා කරන වෙලාවෙදී දන් වළඳන වෙලාවෙදී මේ උබතෝභාග මහරහතන් වහන්සේ කෙනෙක් උන්වහන්සේට වැඩියෙන් දෙන්න ඕන. මේ දුස්සීලය මෙයාට වැඩිය දෙන්න ඕන නැහැ පොඩ්ඩක් දුන්නම ඇති. මට කවදාවත් එහෙම කිසි දවසක එහෙම හිතුන්නේ නැහැ. හැමෝටම එක වගේ එක විදියෙන් එක හිතකින් මම දාන පූජා කළා මිසක් කිසි දවසක මගේ හිතේ වෙනසක් උනේ නැහැ. සිල්වත් කෙනාටයි දුස්සීල කෙනාටයි කියලා එහෙම මොකුත් උනේ නැහැ කියලා සිටුතුමා කියනවා. අතක්වාහං භන්තේ සමචිත්තෝ වදේමි. සම සිතින්මයි මම මේ හාමුදුරුවන්ට දාන පූජා කළේ. මගේ හිතේ කිසිදු වෙනසක් ඇති වුණේ නැහැ. අයංකෝ මේ භන්තේ චට්ඨෝ අච්චරයෝ අභූතෝ ධම්මෝ සංවිජ්ජති. මෙන්න මේ 6 වෙනි අద్భుත ආශ්චර්යමත් ධර්මයේ මා තුළ තියෙන බව මම කියන සතුටුයි. අච්චර්යංකෝ පනමේ භන්තේ දේවතා උපසංකමිත්වා ආරෝචෙන්ති. ස්වාඛාතෝ ගහපති භගවතා ධම්මෝති. එතකොට මා ළඟට ඇවිල්ලා අනච්චරයන් කියලාද ආශ්චර්යයන් කියලා? ඔව්. තවත් ආශ්චර්යමත් සිදුවීමක් තමයි දෙවිවරු මට ඇවිල්ලා කියනවා සිටුතුමනි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි කියලා මට ඇවිල්ලා දෙවිවරු කියනවා. මොකද මේ ස්වාක්ඛාත කියලා කියන්නේ? යේ රාගස්ස පහනාය ධම්මං දේසෙන්ති තේසං ධම්මෝ ස්වාක්ඛාතෝ. යේ දෝසස්ස පහනාය ධම්මං දේසෙන්ති තේසං ධම්මෝ ස්වාක්ඛාතෝ. යේ මෝහස්ස පහනාය ධම්මං දේසෙන්ති තේසං ධම්මෝ ස්වාක්ඛාතෝ. යම් කිසි ධර්මයක් දේශනා කිරීමෙන් රාග දේශ මෝහ අඩු වෙලා යනවා නම් අන්නේ ධර්මයේ ස්වාක්ඛාතයි. ඕකයි. එවං උත්තේ අහං භන්තේ තා දේවතා එවං වදාමි. මට මෙහෙම කිව්වහම ඒව මුත්තේ කියලා කිව්වේ මෙසේ කී කල්ලි. මම මේ දෙවිවරුන්ට මෙන්න මෙහෙම කියනවා. වදෙය්‍යාථේවා එවං කෝ තුම්හේ දේවතා නොවා වදෙය්‍යාථ. ඔව් දෙවිවරුනේ ඔයගොල්ලෝ මට ඇවිල්ලා කිව්වත් ඔයගොල්ලෝ මට ඇවිල්ලා නොකිව්වත් අතකෝ ස්වාඛාතෝ භගවතා ධම්මෝති. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි ඒක මම දන්නවා. නකෝපනාහං භන්තේ අභිජානාමි තතෝ නිදානං චිත්තස්ස උන්නති. මම ඒ ධර්මයේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි කියලා මම දැනන් හිටියේ ඒක ගැන දෙවියෝ ඇවිල්ලා කියන්නත් කලින් මම දැනන් හිටියා. ඒ බව මම දෙවියන්ට කිව්වා. ඔයගොල්ලෝ කිව්වත් නොකිව්වත් මම දන්නවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි කියලා. ওই දන්නකම නිසා මට කොයි වෙලාවකවත් ආඩම්බරයක්, ලොකුකමක්, මහාන් තත්වයක් එහෙම එකක් ඇති වුණේ නැහැ හාමුදුරනේ. මං වා දේවතා උපසංකමින්. ඔව් මගේ ළඟට දෙවිවරුත් එනෝ නේද කියලා. එහෙමවත් ලොකුකමක් මට හිතට ආවේ නැහැ. උපසංකමන්ති. අහං වා දේවතාහි සල්ලපාමීති. මම දෙවියොත් එක්ක මෙහෙම කතා බහ කරනවා, ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා කියලා ලොකුකම මහාන් තත්කමක් එහෙම උද්දාච්චකමක් මට ඇතුනේ නැහැ. අයංකෝ මේ භන්තේ සත්තමෝ අච්චරයෝ අභූතෝ ධම්මෝ. ඔන්න ඕක තමයි හාමුදුරනේ මා ළඟ තියෙන 7 වෙනි ආශ්චර්යමත් අద్భుත ධර්මයේ 7 වෙනි කාරණේ ඕක. සචේකෝ පනාහං භන්තේ භගවතෝ පථමතරං කාලංකරයන්. ඔන්න හොඳ කතාවක් කියනවා. මේ සිටුතුමා ඉස්සරහා ඉන්න හාමුදුරන්ට කියනවා හාමුදුරනේ යම් කිසි දවසක භාග්‍යවතුන් වහන්සේට කලින් බුදුහාමුදුරන්ට කලින් මම මලොත් එහෙම බුදුහාමුදුරන්ට කලින් මගේ මරණය සිද්ධ වුණොත් අනච්චරයං කෝ පනේතං යං මං භගවා ඒවං වදෙය්‍ය. ඔව් පුදුමයක් නෙවෙයි ආශ්චර්යමත් දෙයක් නෙවෙයි ස්ථිර වශයෙන්ම භාග්‍යවතුන් වහන්සේ මං ගැන මෙන්න මෙහෙම කියයි. නත්තිතං සංයෝජනං යේන සංයෝජනේන සංයුත්තෝ උග්ගෝ ගහපති හත්තිගාමකෝ පුනං ඉමං ලෝකං ආගච්ඡයාති. ඔව් එතකොට කියනවා හාමුදුරනේ යම් කිසි විදියකින් බුදුහාමුදුරුවෝ ජීවත්ව ඉඳෙද්දි මම මැරුණොත් ඉස්සෙල්ලා කිසිම සැකයක් නැහැ උන්වහන්සේ කියයි යම් කිසි සංයෝජන ධර්මයක් බැහැර කරපු කෙනෙක් ආපහු මේ ලෝකයට උපදින්න එන්නේ නැහැ කියලා. එයා අනාගාමී කියලා. ඔතන අනාගාමී වචනේ නැති වුණාට ස්ථිර වශයෙන්ම ඒ කියන්නේ මාගෙන. මාගෙන එහෙම ස්ථිර වශයෙන්ම බුදුහාරු කියනවා. කියාවි කියලා කියනවා. ඒ කියන්නේ දැන් මොකද්ද මේ කියන්නේ?
ස්ථිර වශයෙන්ම එතුමා අනාගාමී. යම්කිසි සංයෝජන ධර්මයන් බැහැර කරපු කෙනෙක් ආයි මේ ලෝකයට උපතක් හැටියට උපදින්න මේ ලෝකෙට එන්නේ නැත්නම් එහෙම එන්නේ නැත්තේ අනාගාමී කෙනෙක් විතරයිනේ. ඒ නිසා අන්න එහෙම මා ගැන බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරાવી කියලා එතුමා කියනවා. අයං කෝ මේ භන්තේ අට්ඨමෝ අච්චරියෝ අභූතෝ ධම්මෝ මේක තමයි මා ළඟ දකින්න තියෙන මා ළඟ මේ ප්‍රකාශයටපත් කරන්න තියෙන ආශ්චර්යවත් අద్භූත වූ 8 වෙනි ධර්මතාවය. ඉමේ කෝ භන්තේ අට්ඨ අච්චරියා අභූතා ධම්මා සංවිජ්ජන්ති. මෙන්න මේ මා ළඟ තියෙන ඔන්න ඔය කියන 8 වැදෑරුම් ආශ්චර්ය අద్භූත ධර්මයන්. නෝචකෝ අහං ජානාමි කතමේහි පහං අට්ඨහි අච්චරියෙහි අභූතේහි ධම්මේහි සමන්නාගතෝ භගවතා ව්‍යාකටෝති. හැබැයි හාමුදුරුවනේ භාග්‍යවතුන් වහන්සේ වදාළනේ මා ළඟ ආශ්චර්ය අద్භූත ධර්ම 8ක් තියෙනවා කියලා. ඒ මෙව්වද කියන්න නම් මම දන්නේ නැහැ. ඒව ගැන මම කියන්න දන්නේ නැහැ. මේ මා ළඟ තියෙන කාරණා 8 තමයි මම දැන් ඔබ වහන්සේට කිව්වේ කියලා සිටුතුමා මේ හාමුදුරුවොත් එක්ක කියනවා. අතකෝසෝ බික්ඛු ඔග්ගස්ස ගහපතිනෝ හත්තිගාමකස්ස නිවේසනේ පිණ්ඩපාතං ගහෙත්වා උත්ථායාසනා පක්කාමි. ඊළඟට මේ හාමුදුරුවෝ සිටුතුමාගෙන් පිණ්ඩපාතය ලබා ගත්තා. උග්ග සිටුතුමාගෙන් පිණ්ඩපාතය ලබාගෙන නිවසෙන් බැහැරට පිට වෙලා ගියා. අතකෝ සෝ බික්ඛෝ පච්චා භත්තං පිණ්ඩපාතේ පටික්කන්තෝ. ඒ කියන්නේ ඔය හවස් වරුවේ දවල් දාණයෙන් පස්සේ පිණ්ඩපාතයෙන් වැළකීලානේ. ඒකයි ඔය කියන්නේ පිණ්ඩපාත පටික්කන්තෝ. පටික්කන්තෝ යේන භගවා තේන උපසං. දවල් දාණේ වළඳලා විවේකීව බුදුහාමුදුරු හම්බෙන්න ගියා. දැන් මේ ගිහිල්ලා වාර්තා කරන්න වෙන්න ඕන යන්නේ. උපසංඛමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං සීලි. ගිහිල්ලා බුදුහාමුදුරන්ට නමස්කාර කරලා වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. ඒකමන්තං නිසින්නෝ කෝසෝ බික්ඛෝ යාවතකෝ අහෝසි උග්ගේන ගහපතිනා හත්තිගාමකේන සද්ධින් කථා සල්ලාප්පෝ තං සබ්බං භගවතෝ ආරෝචේසි. දැන් මේ පැත්තකින් වාඩි වෙලා දැන් උදේවරුේ සිටුතුමා හම්බෙන්න ගිහලා මේ හාමුදුරුවෝ සිටුතුමත් එක්ක යම් කිසි කතා සල්ලාපයක යෙදුණානේ. ඔන්න ඔය මුළු කතා ප්‍රවෘත්තිය සිටුතුමා උත්තර දීපු හැටි සිටුතුමා තමා ගැන කියපු විදිය බුදුහාමුදුරුවෝ කියපු කාරණා ගැන දන්නේ නැහැ කියපු ඔය සියල්ල අඩුවක් නැතුව සියල්ලම වාර්තා කළා බුදුහාමුදුරන්ට වෙච්ච විදියටම මේ හාමුදුරුවෝ. සාධු සාධු බික්ඛෝ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බොහොම හොඳයි වහන බොහොම හොඳයි භික්ෂුව. යථාතං උග්ගෝ ගහපති හත්තිගාමකෝ සම්මා ව්‍යාකරමානෝ ව්‍යාකරෙය්‍ය ඉමේ හේව කෝ බික්ඛු අට්ඨහි අච්චරියෙහි අභූතේහි ධම්මේහි සමන්නාගතෝ උග්ගෝ ගහපති හත්තිගාමකෝ මයා ව්‍යාකතෝ. ඕන්න බොහොම හොඳයි මේ භික්ෂුව. ඔයා ගිහිල්ලා සාකච්ඡා කරපු එක හොඳයි. ඔයාට ඒ සිටුතුමා කිව්වනේ කාරණා 8ක් ආශ්චර්ය අద్භූත ධර්මයන් කාරණා 8ක් කිව්වනේ. ඒ 8ම තමයි යාළඟ තියෙනවා කියලා මම වේලාසෙනින් ප්‍රකාශ කළේ ඔය 8 ගැනම තමයි ආශ්චර්ය අద్භූත ධර්මයන් 8ක් තියෙනවා කිව්වේ ඕක ගැනම තමයි කියලා බුදුහාරෝ දේශනා කළා. ඉමේහිච පන බික්ඛු අට්ඨහි අච්චරියෙහි අභූතේහි ධම්මේහි සමන්නාගතං උග්ගං ගහපතින් හත්තිගාමකං ධාරේ ධාති. එහෙනම් මහණෙනි ඔයගොල්ලෝ කවුරුත් දැනගන්න ඔන්න ඔය කියන විශේෂ ධර්ම කාරණා ආශ්චර්ය අద్භූත ධර්ම කාරණා 8ක් මේ සිටුතුමා තුල තියෙන බව ඔයගොල්ලෝ හොඳින් වටහා ගන්න මතක තියාගන්න කියලා භික්ෂුන් වහන්සේලාට අවවාද කළා බුදුහාමුදුරුවෝ. සූත්‍රයේ අවසానයි හැම දිනාටම තෙරුවන් සරණයි.